නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සිට ඔබ අලුත් දහම් වැඩසටහනක් සමග එකතු වෙනවා. මේ අදින් ආරම්භ වෙන මේ දහම් වැඩසටහනේ නම දිවසින් දුටු දෙව්ලොව සැප. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි මීට කලින් අපි දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහන සිද්ධ කළේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට අවවාද අනුශාසනා කළා මේ සතර අපායේ බය හැකිතරමක් මේ සදහැවතුන්ට කියලා දෙන්න, සතර අපායේ නොවැටීම පිණිස, ඒ කර්මඵල අදාහ ගැනීම පිණිස. ඒ වගේම අපිට ආශිර්වාද කළා දෙව්ලොව සැප පිළිබඳවත් කියලා දෙන්න. හේතුව පිනෙහි විපාක තේරුම් ගැනීම පිණිස, ඒ වගේම දෙව්ලොව රැකවරණයක් සලසා ගන්න පුළුවන්ද කියන කාරණාව තේරුම් කර දීම පිණිසත්, ඒ වගේම පිනේ විපාක හොඳට තේරුම් ගැනීම පිණිසත් දෙව්ලොව සැප පිළිබඳව කියලා දෙන්න කියලා. මොකද මේ ජීවිතේ ආදීනවේ කියලා එකකුත් තියෙනවා, ආස්වාදයේ කියලා එකකුත් තියෙනවා. එතකොට යන සංසාරේ ආදීනව සතර අපාය ওই විදිහට විඳිනවා, ආස්වාදයේ සුගති සම්පatti වල විඳිනවා ප්‍රකටව. නමුත් ජීවිතයක ඕනම මොහොතක ආදීනව ආස්වාද ආදිය තිබෙනවා. ඉතින් දෙව්ලොවත් අයිති සසරට තමයි. බ්‍රහ්ම ලෝකෙත් අයිති සසරට තමයි. නමුත් දෙව්ලොව තියෙන ආදීනවේ තමයි අනිත්‍යයි. යම් තාක් ඒ පුණ්‍ය විපාකයේ දෙනවද, ඒ තාක් ඒ දෙව්ලොව සැප විඳිනවා. ඉන් අනතුරුව ඒ දෙව්ලොව සැප එහෙම අනිත්‍ය වෙලා යනවා. ආයෙත් සසරට වැටෙනවා. ඉතින් ඒක තමයි දෙව්ලොව තියෙන ආදීනවේ. නමුත් දෙව්ලොව සැපයක් තියෙනවා. ඒ සැපයත් තේරුම් ගන්න. ඒ වගේම දිව්‍ය ලෝකයේ ගැන ඇයි මෙච්චර කියන්නේ කියලා අද මේ ආරම්භක දේශනාවෙම යම් කරුණු ටිකක් මේ පින්වතුන්ට අපි කියලා දෙනවා. ඉතින් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරන්න පළවෙනි දායකත්වයේ දරනවා ගිරාඳුරු කෝට්ටේ අගලොෙහි පදිංචි පින්වත් අසංක ප්‍රදර්ශන පුතාත් සසිකලා ජීවන්ති දියණියත් විසින්. අසංක පුතාත් සසිකලා ජීවන්ති දියණියත් යුග දිවියට පිවිසීම මුල් කරගෙන ආශිර්වාද සලසා ගන්න තමයි මේ වැඩසටහන සිද්ධ කරන්නේ. ඒ වගේම බොහෝ දෙනාට බය තැති ගැනීම කැඳු ලෝක ව්‍යසනයක්ව පැවතෙන කොරෝනා වෛරසය මේ ලෝක ධාතුවෙන් තුරන් වීම පිණිසම මේ පුණ්‍යානුභාවයෙන් ආශිර්වාද කරන්නත් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ මේ ආරම්භ වෙන දහම් වැඩසටහනින් ඔබ ගොඩාක් යහපත සලසා ගන්න, ඔබ කරන පින්කම් වල විපාක කොයි වගේද කියලා හොඳට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එක එක පින්කම් වල එක එක ආනිසංස ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. විශාල යහපතක් ඔබට සැලසෙනවා. ඉතින් පින්වතුනි, පහුගිය කාලේ මේ ආරම්භ වුණ මේ ලෝක ව්‍යසනයක් වුණ මේ කොරෝනා වසංගතය මුල් කරගෙන තමයි අපි මේ සසර ගැන දහම් වැඩසටහන ආරම්භ කළේ. ඉතින් බොහෝ දෙනා දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහන අහලා ගොඩාක් දෙනා දායකත්වයේ දරුවා ඉදිරියටත් දිගටම මේ දහම් වැඩසටහන පවත්වාගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා තමයි අපි දෙවෙනි කොටසත් මේ ආරම්භ කළේ විමානවත්වයේ ඇසුරින් දහම් දේශනා සිද්ධ කරන්න. එතකොට මේ විමානවත්වයේ දහම් දේශනාත් ඉගෙන ගත්තට පස්සේ කුද්දක නිකායේ දෙවෙනි පොත් වහන්සේ සම්පූර්ණ ඉගෙන ගැනීමේ වාසනාව මේ පින්වතුන්ට සැලසෙනවා. ඉතින් පින්වතුනි, මේ සසර, මේ බියකරු සසරත් ඒ වගේම මේ දෙව්ලොව සැපත් දුටුවේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ විමානවත්වයේ දෙවියන්ගේ කතා අපිට විමානවත්වයේම කතා 85ක් ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් ඒ කතාවත්
ඒ වගේම වංශ කතා ඇසුරෙන් දෙවියන්ගේ කතාත්, ඒ වගේම අටුවාවල එන දෙවියන්ගේ කතාත්, ඒ වගේම අද කාලේ මේ යුගයේ දිව්‍ය ලෝකවල ගිය කවුද ඒ අයගේ කතාත් ඔබට මේ දේශනා මාලාවේ අවසානයේට අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා බොහොම සන්තෝෂයටපත් වෙන්න මේ ධර්ම ඉගෙන ගන්න ලැබෙන එක අපිට පිහිට පිළිසරණ පිණිස පවතින්නේම ධර්මයේ තමයි පින්වත්නි. වෙන කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. ඔබ දුටුවාද පහුගිය කාලේ මේ මිනිසුන්ට වුණ ව්‍යසනය, ඒ වගේම රොත්ත පිටින් මිනිස්සු මැරිලා ගිය හැටි, අසරණ වුණ හැටි, ඒ වගේම මිල මුදලින් ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණ හැටි. ඉතින් ඒ නිසා ජීවිතේ කාටත් අවසාන ඉතුරු වෙන්නේ නම් ධර්මයේම විතරයි. තමන් කරගත්ත කුසලයක් අකුසලයක් තිබ්බොත් ඒකමයි තමන්ගේ නියමුවා බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේට මේ සසර ගමන දැකීමේ විශේෂ ඥානයක් තියෙනවා. මේ උපතින් උපතකට යන හැටි ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මහා සිංහනාද සූත්‍රයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට ඥානයක් තියෙනවා මේ උපත ලබන ක්‍රම පිළිබඳව. ඒ කියන්නේ බිත්තර ASCII උපදිනවා සත්වයා. ඒකට කියනවා අණ්ඩජ උපත. දැන් බලන්න මේ සංසාරේ යද්දි සත්වෝ බිත්තර ASCII උපදිනවා. ඊළඟට ජලාබුජ කියන්නේ මව් කුසේ උපදිනවා. ඊළඟට සංසේදජ කියලා කියන්නේ තෙත් පරිසරේ. නැත්නම් ඔය කුණු වෙන තැන්වල ඒ කුණු මාළු ඒ වගේ තියෙන තෙත් පරිසරවල උපදිනවා. ඊළඟට තමයි ඕපපාතිකව. ඕපපාතිකව කියලා කියන්නේ මව්පියෝ දෙදෙනෙක් නැතුව ඕපපාතිකව අර ක්‍රම තුනෙන් තොරව පහළ වෙන එකට කියන ඕපපාතික උපතක් කියලා. ඉතින් මේ විදිහට උපත් සිද්ධ වෙන ආකාරයේ බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා, පින්වත් සාරිපුත්ත, ඉපදීම් පවා පහක් තියෙනවා. ඒ පහ මොනවද? නිරය, තිරිසංයෝනිය, പ്രേත ජීවිතය, මිනිස් ජීවිතය, දිව්‍ය ජීවිත. ඔන්න ඉපදීම් ජීවිත පහ. එතකොට පින්වත්නි, දැන් මෙතන අසුර අපාය ගැන කිව්වේ නෑනේ. කිව්වේ නිරය, තිරිසං, പ്രേත, මිනිස්, දිව්‍ය කියලා. එතකොට නමුත් ඔබට අසුර අපාය ගැන ඉගෙන ගන්න ලැබුණ වෙලාවේ ඔබට තේරෙන්නේ නැති අසුර අපායේ ස්වභාවය പ്രേත ලෝකයට සමානයි. പ്രേත ලෝකේ යම්කිසි එක්තරා ස්වභාවයක් වගේ තමයි පේන්නේ අසුර ලෝකේ. ඒ අසුර අපාය ගැන ඉගෙන ගත්ත ඒ දහම් කොටසේ ඒක ඔබට තේරෙන්න ඕන. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ പ്രേත කොට්ටාසයකට තමයි අසුර අපාය දාලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට පේනවා, දන්නවා, දකිනවා නිරය ගැන. නිරේ උපදින්න හේතු වන මඟ, නිරේ උපතට හේතු වන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දන්නවා. යම්කිසි කෙනෙක් මරණින් මත්තේ ගිහිල්ලා නිරේ උපත ලබනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේට පේනවා. තිරිසන් ලෝකේ යන විදිය, പ്രേත ලෝකේ යන විදිය බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ වගේම මනුෂ්‍ය ජීවිතවල උපදින හැටි බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ වගේම දෙවියෝ ගැන වදාලා, පින්වත් සාරිපුත්ත, මම දෙවියන් ගැනත් දන්නවා. දිව්‍ය ලෝකේ උපදින්න හේතු වන මාර්ගයක් දන්නවා. දිව්‍ය ලෝකේ උපදින්න හේතු වන වැඩපිළිවෙලක් දන්නවා. දිව්‍ය ලෝකේ උපදින විදිහට ජීවත් වෙලා මරණින් පස්සේ ඊතා යහපත් ඉපදීම නම් වූ ස්වර්ග ලෝකේ උපදිනවා නම් මම ඒකත් දන්නවා. ඒතකොට මේ දිව්‍ය ලෝක ගැන දන්නේ, දකින්නේ, විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. ඒතකොට අපි අද යම්කිසි විදිහකට දිව්‍ය ලෝකේ ගැන විස්තරයක් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නෙවෙයි. ඒතකොට දිව්‍ය ලෝකයේ ගැන කියන එක කාට හරි නිවනට බාධාවක් නම් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ. ඒතකොට යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝක කතාවට ගැරෙහුවොත්, එහෙම නැත්නම් අමනාප වුණොත්, අසතුටු වුණොත්, එයා අසතුටු වෙන්නේ මා සමගවත්, අපි සමගවත්, මේ වැඩසටහන සමගවත්, මහමෙවුනාව සමගවත් නෙවෙයි. ඔහු අසතුටු වෙන්නේ, අමනාප වෙන්නේ, අපහැදෙන්නේ, ගරහන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට.
මොකද මේ කියන ඒවා මම හින් දැක්ක දෙයක් නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දේවල්. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මමයි මේක මේ දැන්නේ දැක්කේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ඉක්මවා ගිය නිවන ගැනත් දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ නිවන් අවබෝධ කරන්න හේතු වන මාර්ගයේ වැඩපිළිවෙල නිවන අවබෝධ වෙන විදිහ ඊට අනුව කරන්න ඕන කටයුතු ආශ්‍රවයන් සේකල ආශ්‍රව රහිත වෙලා චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය අවබෝධය තමා තුළින්ම දකිනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා නිවන ගැන. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සෙක් එක එක උපතට යන විදිහ පින්වත්නි දකිනවා මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් උපමාව දාලා. ඒ තමයි අපි කියමු කෙනෙක් නිරේ යනවා කියලා. දැන් මේකෙන් හොඳට තේරෙනවා කොහොමද සතර ආපායට වැටෙන්නේ, ඒ වගේම කොහොමද දිව්‍ය ලෝකවලට යන්නේ, කොහොමද නිවන් දකින්නේ කියලා. ඔන්න මේ කාරණාව තේරුම් ගන්න. මේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද සූත්‍රයේ තියෙන කොටසක් මේ උපුටා දක්වන්නේ. සාරිපුත්ත මම සමහර පුජ්‍යලයන්ගේ සිත් ගැන මගේ සිතෙන් විමසලා අඳුනා ගන්නවා. මේ පුජ්‍යලය ඔය විදිහට ජීවත් වුණොත් නම් දිගින් දිගටම ඔය වැඩපිළිවෙල තුල හිටියොත් නම් ඔය විදිහට ජීවත් වුණොත් දිගින් දිගට මේ වැඩපිළිවෙල කළොත් ඒ වගේම මරුණට පස්සේ සැපරහිත වූ නිරේ උපදිනවා කියලා මට පේනවා. ඉතින් මම යම් දවසක පස්සේ කාලේ දිවසින් බලනවා ඒ පුජ්‍යලයා කොහෙද ඉපදුනේ කියලා. ඇත්තටම සාරිපුත්ත නිරේ ඉපදිලා සිටිනවා මම දකිනවා. සාරිපුත්ත මම උපමාවක් කියන්නම්. සාරිපුත්ත කෙනෙක් ඉන්නවා. සාරිපුත්ත තියෙනවා පාරක්. ඒ පාර ඉවර වෙන්නේ මිනිස්සෙකුගේ ප්‍රමාණයට වැඩි. ඒ කියන්නේ අඩි 6කට වැඩිය ගැඹුරු ගිනි අඟුරු වලක් තියෙනවා. ගිනි දැල් නෑ, දුම් නෑ. ගිනි අඟුරුම පිච්චි පිච්චි තියෙනවා. එතෙන්ට තමයි එක පාරක් වෙట్లా තියෙන්නේ. ඉතින් මට පේනවා එක මිනිස්සෙක් එතනින් යන්න ඒ පාරට වෙන පාරක් නෑ, එක තනි පාරක් තියෙන්නේ. ඉතින් මට පේනවා එක මිනිස්සෙක් හොඳටම පෑවිල්ලට අහු වෙලා හොඳටම දුක් විඳලා කලන්තේ හැදිලා වතුර පිපාසෙ ඒ මිනිස්සයා අර පාරේ එනවා. ඒ පාර තියෙන්නේ ඉවර වෙන්නේ ගිනි අඟුරු වලකින්. විශාල ගිනි අඟුරු වලකට තමයි ඒ පාරේ ගිය කෙනා වැටෙන්නේ. ඊට පස්සේ දැන් නුවණැති පුරුෂයෙකුට හිතෙනවා අයියෝ මේ මිනිසයා මේ පාරේ ගියොත් නම් ඊළඟ මේ ගමන නතර කළේ නැත්තම් මේ මිනිසයා නම් ගිහිලා වැටෙන්නේ මං ගිනි අඟුරු වලට කියලා. ඉතින් මට ඒ මිනිසයා පස්සේ කාලෙක දකිනවා අනේ ගිනි අඟුරු වැටිලා පිච්චි ඉන්නවා. ආන්නේ වගේ තමයි සාරිපුත්ත නිරේ යන පාර. ඔන්න නිරේට වැටෙනවා ගන්නේ ගිනි අඟුරු වලකට වැටීම උපමා කළා. බඩගින්නෙන් පිපාසෙන් යන අසරණයාම වැටුණානේ ඒකට. ඒ වගේ සංසාරේ යන සත්වයාම වැටුණානේ නිරේට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දකිනවා තිරිසන් ලෝකේ ඉපදෙන උපත මේ විදිහට උපමාවකින්. ඒ තමයි මිනිස්සුගේ ප්‍රමාණයට වැඩිය විශාල අසූචි වලක් තියෙනවා. ඒ අසූචි වලට කෙනෙක් යන්න පාරක් තියෙනවා. කෙනෙක් ඒ පාරෙම යනවා, නවතින්නේ නැහැ, පාර වෙනස් කරන්නෙත් නැහැ. ඉතින් ගියා ගමන් වැටෙන්නේ ඒ අසූචි වලට. ඉතින් පස්සේ කාලෙක දකින්නවා අසූචි වලට වැටලා ඉන්නවා. ආන්න ඒ වගේ තමයි සාරිපුත්ත මමත් දකින්නවා මේ එක්තරා සත්වයක් මේ එක වැඩපිළිවෙලකම ඉන්නවා, දිගින් දිගට මේක කරනවා. එතකොට යම් පාපයක් දිගින් දිගටම කිරීම, නතර නොකිරීම, සංවර නොවීම, පාර වෙනස් නොකර ගැනීම තමයි මේ සතර අපාය වැටෙන්න හේතු වෙන්නේ. ඒක තමයි පින්වතුනි පහුගිය කාලේ ධර්ම දේශනා දිගින් දිගටම සතර අපාය ගැන දේශනා කරනකොට අනේක වචනෙන් නොඑක් වචනෙන් අපි විස්තර කළා මේ සතර අපායට වැටෙන්නේ ඒ පාපේ දිගින් දිගට කරන කෙනා කියලා. අඩුපාඩු හදාගත්ත කෙනා පාර වෙනස් කළා. තෙරුවන් සරණ ගිය කෙනා, සීලේ පිහිටි කෙනා පාර වෙනස් කර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ අයට සතර අපායෙන් මිදෙන්න ගැලවෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකේ උපතා අසූචි වලකට වැටීම වගේ උපමා කළා. පෙරේත ලෝකේ උපමා කළේ බුදුරජාණන් වහන්සේ ඕන්න කෙනෙක් යනවා පාරක. ඒ පාර ඉවර වෙන්නේ ගහක් ළඟ. ඒ ගහේ එක කොළයක් නැහැ. වීලිලා ගිය ගහක්. මැරිච්ච දඬු විතරක් තියෙන ගහක්.
ඉතින් බඩගින්නෙන් පිපාසයෙන් පෑවිල්ලට අවුවෙලා මිනිස්සෙක් යනවා. ඉතින් අර පාරේ ගිහිල්ලා ඒ පාරේ ඉවර වෙන්නේ එතෙන්ද. ඉතින් මිනිස්සෙකුට හිතෙනවා මේකා ගියොත් නම් අර ගහ ළඟට තමයි යන්නේ. පස්සේ කාලේ දකින්න අර ගහට හිටලා ඔහි ඉන්නවා. හැබැයි හේවණක් නැහැ, වැස්ස නැහැ, කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, මොකුත් නැහැ. හැබැයි අර අසූචි වලේ වැටුනේත් නැහැ. මේ ගිනි අඟුරු වලට වැටුනේ නැහැ. പ്രേත ලෝකේ ඒ වගේ. බුදුරජාන් වහන්සේ දැක්කා මේ මනුස්ස ලෝකේ උපදින හැටි. ඒ තමයි හොඳ නිල් පාට කොළ තියෙන, සීතල හෙවණ තියෙන, විශාල නුග ගහක් තියෙනවා. එතකොට එතෙන්ට යන්න තියෙන පාර අර මේ එක පාරක් තියෙන. ඉතින් මේ මිනිස්සෙක් බඩගින්නේ පිපාසයේ පෑවිල්ලට අහු වෙලා යනවා. ඉතින් මේ මිනිසයාට ඉතින් යන් සැපක් තියෙනවා අර නුග ගහ ළඟ. ඒ නුග ගහ යට සීතලයි, හෙවණයි යන් සැපක් තියෙනවා. නමුත් මේ මිනිසයාගේ ඇත්තටම තියෙන්නේ බඩගින්න පිපාසයේ දාහය. ඉතින් ඇත්තටම බලන්න අපි මනුස්ස ලෝකෙට ආවා. එතකොට අපිට තියෙන ප්‍රශ්න ටික නේද මේ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, අවිද්‍යාව, තෘප්තිමත් නොවීම. ඉතින් අපි ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන දරු මල්ලන් සමග ඔබ සිටිනවා. නමුත් ඉතින් ඒ සැපේ වින්දට අර මේ සංසාර දුකින් නිදහස් වීමේ ඒ ශාන්තියේ සැනසෙල්ල ගින්දර නිවුන බව හිතවල නැණි. ඉතින් අර නුග ගහ යට සීතලේ සෙවෙනේ හාන්සි වෙලා හිටියට මේ මිනිසයා බඩගින්නෙන් ආවේ, පිපාසයෙන් ආවේ. මේ මිනිසයාගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල උපත දකිනවා. ඒ තමයි එක්කෙනෙක් කියනවා පාරකේ පාර ඉවර වෙන්නේ ලස්සන මාලිගාවකින්. ඒ මාලිගාවේ හෙවණ තියෙනවා, ඒ මාලිගාවේ සිරියහන් තියෙනවා, ඒ මාලිගාව හරිම සොඳුරුයි. ඉතින් ඒ පාර ඉවරෙන් ඉතින් කෙනෙක් ඒ පාර යන නුවණැති පුරුෂයෙක් දකිනවා එතෙන්ට තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා අර ඇඳවල් වලට වෙලා හාන්සි වෙලා සැනසෙල්ලේ ඉන්නවා. මාලිගාව හැම තැනම ඇවිදිනවා. ඒ වගේ කියන දිව්‍ය ලෝකේ අප්‍රමාණ සැප තියෙනවා. හැබැයි මතක තියාගන්න අර බඩගින්නෙන් ආවේ, පිපාසයෙන් ආවේ, ඒ බොහොම කලාන්ත වෙලා ආවේ. ඒකට බඩගින්න පිපාස ආදී මූලික ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ යාගේ. ඒ වගේ තමයි දිව්‍ය ලෝකේ ගියත් මේ කෙලිස් 1000 තියෙනවා. තෘප්තිමත් නොවීම තියෙනවා. ඉතින් නමුත් සැප තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා එක මාවත නිවන් දකින්නයි දැක්කේ. එක පාරක් තියෙනවා. ඒ පාර ගිහිල්ලා ඉවර වෙන්නේ සීතල පැන් තියෙන, ලස්සන නිල් කැට වතුර තියෙන, සුදු වැලි තලාවක් තියෙන, ලස්සන වන රොදක් තියෙන තැනක් තියෙනවා. ඉතින් යායේ පාරේ ගියාට පස්සේ අර පොකුණේ නාලා වතුර බීලා බඩ පුරවගෙන එයා සැනසෙල්ලේ අර ලඳු කැලෑවට වෙලා සුදු වැල්ලේ සැනසෙල්ලේ ඉන්නවා. ඒකට අර විසිතුරු අර මාලිගාව වගේ විසිතුරු කැටයන් අනම්බණන් ඒවා නැහැ. නමුත් මූලික ප්‍රශ්නේ විසඳුණා. ආනේ වගේ තමයි කෙලෙස් සංසිඳීම නම් වූ සාන්ත වූ ප්‍රණීත වූ අමා මහ නිවන. මූලික ප්‍රශ්න ඔක්කොම විසඳුණා. ඉතින් ওই විදිහට මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දන්නවා, දකිනවා. එතකොට පින්වතුනි ඒ විදිහට තමයි දිව්‍ය ලෝකේ ගමන තියෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයක් ගත්තොත් ඒ බුද්ධ ශාසනයේ අපි උනත් නොයෙකිට මේ දිව්‍ය ලෝකයටවත් මේ සදහැවතුන්ට ය아가න්න නැත්තම් හොඳයි කියන අදහස අපේ තියෙනවා. ඒ හේතුව කරුණු කාරණා හොඳට හොයලා බලලා පින්වත්නි. ගොඩාක් අයගේ තියෙන්නේ නිවන කිව්වපු ගමන්ම කලබලේ තියෙන්නේ. හේතු සකස් කිරීම නෙමෙයි තියෙන්නේ, කලබලේ. හරියට කලබලයි. ඉතින් ඒ නිසා පින්වතුනි ගොඩාක් අය කලබලී නිසා නිවන් දකින්න ඕන කියලා ඉක්මන් වෙච්ච ගොඩාක් අය අරුබුදම හදාගත්තා. ඊට පස්සේ තමන්ම දන්නේ නැතුව ඒ නිවන ගැන දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේට ගැරෙහුවා. දන්නේම නැතුව කුසල් කියලා අකුසල් කළා. දැන් අද වුණත් නිවන කියලා මහා ලොකුවට කියන්න යන අය දිව්‍ය ලෝකයක් ගැන කියපු ගමන්ම ගරහනවනේ. මොකද්ද දිව්‍ය ලෝක කියලා ගිහිල්ලා මේ පස්කම් සැප විඳින්නද කියලා. ඒකට මේ බලන්න බුදුරජාන් වහන්සේ දිව්‍ය ලෝක ගැන වදාළේ.
දැන් අපි විමානවත්ව ගත්තොත් එහෙම විමානවත්වෙන් දේශනා කළොත් විමානවත්ව දේශනාව කියනවා මේ වගේ උපමාවක් කියනවා විමානවත්ව. දැන් අපි ඉදිරියට ඉගෙන ගන්න දෙවියන්ගේ විස්තර ඒ මාවත ඒ කරපු කුසල් අකුසල් වල විස්තර මේ බුද්ධ භාෂිත කන්දක් මුදුනෙන් සීතල දිය දහරක් ඇවිල්ලා ඇල දොල ගංගා විදියට ගිහිල්ලා ඒක මහා සාගරයට ගිහිල්ලා අවසානයේ කෙනෙකුට ප්‍රමාණය කරන්න බැරි තරම් සාගරයට ඇතුල් වෙනවා ඒ ජලය. ආන් ඒ වගේ තමයි කියනවා මේ දෙවියන්ගේ කතා දෙවියෝ විසින් කියලා දේව භාෂිත වෙලා මොගලම් මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලාගෙන් පැවතගෙන ඇවිල්ලා ඒක ශ්‍රාවක භාෂිත වෙලා අවසානයේ කතාව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ මුවෙන් පිට වෙනවා බුද්ධ භාෂිත බවට පත් වෙනවා. එතකොට අර චූටි දිය රැල්ල ගංගා වශයෙන් ගිහිල්ලා මහා සාගරයට ගිහිල්ලා ප්‍රමාණය කරන්න බැරි වෙනවා වගේ ඒ දෙවි කෙනෙක්ගෙන් ඇති වෙන කතාව ඒක ශ්‍රාවකයන්ගෙන් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා බුද්ධ භාෂිතයක් වෙලා තුන් ලෝකයාම වන්දනමාන කරන තථාගත ශ්‍රී බුද්ධ වචනේ බවට පත් වෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ මිනිසුන්ට ඉස්සලාම කියලා දුන්න දහම් පරයයක් තමයි පින්වත්නි මේ පේතවත්තු විමානවත්තු. එයින් පේතවත්තුව දිවසින්දුට බියකරු සසර කියලා මීට කලින් වැඩසටහනේ අපි ඉගෙන ගත්තා. අද පටන් අපි ඉගෙන ගන්නේ දිවසින්දුට දෙව්ලොව සැප. ඒ දහම් වැඩසටහනේ නාමය අපිට මේ වැඩසටහන මේ නමින් කරගෙන යන්න කියලා ආශිර්වාද කළේ අපගේ පින්වත් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා අද කාලේට ඉතාමත් උචිත දේ මොකද්ද කියලා ලොකු ස්වාමීන් වහන්සේ හොඳට දන්නවා. ඒ නිසා පින් කරන ජනී ජනයාට සතුට පිණිසත් ඒ වගේම සොම්නස පිණිසත් ඒ වගේම පින් කිරීම පිණිස ඔබගේ උනන්දුව සහ වැටහීම ඇතිවීම පිණිසත් මේ උපකාරී වෙනවා මේ ධර්මපරයය. ඊළඟට පින්වත්නි හොඳට මතක තියාගන්න මේ බුද්ධ ශාසනේ මේ බුද්ධ ශාසනයක ගත්තොත් ඇත්තට වැඩිපුරම ධර්මය අවබෝධ කරලා තියෙන්නේ දෙවිවරු. වැඩිපුරම ධර්මය අවබෝධ කරලා තියෙන්නේ දෙවිවරු. ඒකට හේතුව ඒකට මම කිව්වොත් ඔබ හිතයි මේ හාමුදුරුවෝ කියව එකක් කියලා. මම ඒකට මිලින්ද ප්‍රශ්නෙන් නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජතුමා ස්වාමීනි මේ ගිහි අය මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබුවද කියලා අහන ප්‍රශ්නෙට දුතාංග පිළිබඳව ප්‍රශ්නේදී මේ නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාලා. ඒ නාගසේන මහරහතන් වහන්සේ කොමන්ද වදාලේ? මහරජාණනි සවැත් නුවර භාග්‍යතුන් වහන්සේගේ උපාසක උපාසිකා වූ 5 කෝටියක් පමණ ආර්ය ශ්‍රාවකයෝ සිටියා. ඔවුන්ගෙන් 3,57,000ක් අනාගාමි ඒ සියල්ලෝම ගිහියෝ පැවිද්දෝ නෙවෙයි. ඒතර මේ මනුස්ස ලෝකේ කෝටි 5ක් මේ අවබෝධ කරලා තියෙනවා. ගන්ධබ්බ වෘක්ෂ මූලයේ යමක මහ ප්‍රාත්‍යහාරයේ දක්වන අවස්ථාවේ 20 කෝටියක්. ඒතර 20 කෝටියෙන් විශාල ප්‍රමාණයක් දෙවිවරු. ඊට පස්සේ චූල රාහුලවාද සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේදී රාහුල ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච අවස්ථාවේදී 84000ක් දෙවිවරු ධර්මය අවබෝධ කළා. එක්කම දෙවිවරු. මහා මංගල සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේදී සමචිත්ත පරියාය දේශනාව වදාළ අවස්ථාවේ පරාභව සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ පුරා බෙහෙද සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ කලහ විවාද සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ චූල විහුහ සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ මා විහුහ සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ තුවටක සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ සාරිපුත්ත සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ ගණනාතික්‍රාන්ත වූ දෙව් පිරිසට ධර්මය අවබෝධ වුණා. එතකොට ඔය සූත්‍ර දේශනාවල් කරනකොට මාර්ගඵල ලැබු දෙවිවරු ප්‍රමාණය ගණනාතික්‍රාන්තයි. ගණනින් කියන්න බෑ. ගණනින් කියන්න බෑ. මනුස්ස ලෝකයේ ධර්මය අවබෝධ කරව මිනිස්සු ගණ කියන්න පුළුවන්. මහරජාණන් රජගහ නුවර භාග්‍යතුන් වහන්සේගේ දැන් ඔය සවැත් නුවරදී වෙච්ච දේවා මේ මහරජාණන් රජගහ නුවර භාග්‍යතුන් වහන්සේගේ උපාසක උපාසිකා වූ ආර්ය ශ්‍රාවකයෝ 3,50,000ක් සිටියා. ඔන්න රජගහ නුවර.
නැවත ධනපාල ඇත්රජා දමනය කළ අවස්ථාවේ 90 කෝටියක් ප්‍රාණීන් වැඩි පිරිසක් දෙවිවරු. ඊළඟට පාසානක චෛත්‍යස්ථානයේ පරායන සමාගමේ 14 කෝටියක් ඒ 14 කෝටියම දෙවිවරු. නැවත ඉන්දසාල ගුහාවේදී ඉන්දසාල ගුහාවේ 84000කට අධික ප්‍රමාණයක් මේ ධර්මය අවබෝධ කළ ඔක්කොම දෙවිවරු. නැවත බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය කරන අවස්ථාවේ 18 කෝටියක් බ්‍රහ්මියෝ ධර්මය අවබෝධ කළා. පමන කළ නොහැකි දෙවියෝ එදා පළවෙනි ධර්ම දේශනාවේ ධර්මය අවබෝධ කළා. ගණන් කළ නොහැකි දෙවිවරු. නැවත තවතිසා භවනේ පඬුපුල් අස්නේ වැඩ හිඳ දෙවියන් හට අභිධර්මයේ වදාළ අවස්ථාවේ 80 කෝටියක් දෙවියෝ අභිධර්මයේ දේශනා කරනකොට පඬුපුල් අස්නේ 80 කෝටියක් දෙවිවරු ධර්මය අවබෝධ කරලා තියෙනවා. සංකස්ස නගරද්වාරයේ දෙව්ලොවින් වැඩම කොට ලෝක විවරණ ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාවේ දෙව් මිනිස් 30 කෝටියක් ධර්මය අවබෝධ කළා. දෙවිවරු වැඩි. මහරජාණන් කපිලවස්තු නිග්‍රෝධාරාමේ බුදුරජුන්ගේ පරම්පරා විස්තරය දෙසූ අවස්ථාවේ මහා සමය සූත්‍ර දේශනා වදාළ අවස්ථාවේ ගණන් කළ නොහැකි තරම් දෙවියන් හට ධර්ම අවබෝධය වුණා. යලි සෝමන මාලාකාර සමාගමේදී ගරහා දෙන්න සමාගමේදී, ඒ කියන්නේ ගරහා දෙන්නගේ කතාවේදී ආනන්ද සිටුවරයාගේ සමාගමේදී, ජම්බුක ආජීවක සමාගමේදී, මණ්ඩුක දේවපුත්‍ර සමාගමේදී, මට්ට කුණ්ඩලී දේවපුත්‍ර සමාගමේදී, සුලසා නගර සෝබනී සමාගමේදී, සිරිමා නගර සෝබනී සමාගමේදී, පේසකාර දියණියගේ සමාගමේදී, චූල සුභද්‍රා සමාගමේදී, සාකේත බ්‍රාහ්මණයාගේ ආදාහනය දකින්ට පැමිණි ජනයා රැස් වූ අවස්ථාවේදී, සුනාපරත්ත සමාගමේදී, සක්දෙවිඳු ප්‍රශ්න ඇසූ වේලෙහි රැස් වූ දේව සමාගමේදී, තිරෝකුඩ දේශනාව කළ අවස්ථාවේ, රතන සූත්‍රය දේශනා කළ අවස්ථාවේ වෙන් වෙන් වශයෙන් 84000ක් ප්‍රාණීන් හට ධර්මය අවබෝධ වුණා. එක කාරණාවකට 84000 ගාන. වැඩිපුර දෙවිවරු. මහරජාණනි මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ ජීවමාන වැඩ ඉන්න කාලේ ඇතුළු මණ්ඩල, මධ්‍ය මණ්ඩල, මහා මණ්ඩල යන ප්‍රදේශයේ පිහිටි 12 මහා ජනපදයන්හි යම් තැනක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිසේක්ද ඒ තැන බොහෝ සෙයින් එක්කෙනෙක්, දෙන්නෙක්, සිව් දෙනෙක්, පස් දෙනෙක්, 100 දෙනෙක්, දහස් දෙනෙක් වශයෙන් නෙවෙයි 100,000 ලක්ෂ ගණන් දෙවිවරු ධර්මය අවබෝධ කළා. මිනිස්සුද ධර්මය අවබෝධ කළා. සාන්තෝ නිර්වාණයට පැමිණුණා. මහරජාණන් යම්සේ දෙවිවරු සිටිද්ද ඔව්හු ගිහියෝය, පැවිද්දෝ නොවේති. මහරජාණන් අන්‍යෝ නොයේ කෝටි ලක්ෂ ගණන් දෙවිවරුද කාමභෝගී ගිහි ගෙදර වසනා ගිහියෝද සාන්තෝ පරමාර්ථෝ නිර්වාණය සාක්ෂාත් කළා කියලා ගිහි ගෙදරදී නිවන් දැකපු අය ගැන වදාලා නාගසේන මහරහතන් වහන්සේ. බලන්න ඒ විස්තර ඔක්කොම කියවගෙන යනකොට මේකේ තියෙන්නේ ධම්මපදයේ තියෙන විස්තර, විමානවත් වල තියෙන විස්තර, සූත්‍රවල තියෙන විස්තර, මුළු ත්‍රිපිටකයෙන්ම කරුණු නාගසේන මහරහතන් වහන්සේට අප්‍රමාණ මතක ශක්තියක් සහ පටිභාන ශක්තියක් තිබ්බා. උන්වහන්සේට තප්පරයට ත්‍රිපිටකාගත කරුණු ඉක්මනට ගොනු වෙලා එනවා. ඉතින් උන්වහන්සේ සියල්ල හිතින් මතක් කර කර මේ මොහොතේ මිලිඳු රජුරන්ට කියන්නේ මේ විස්තර ටික බැලුවාම හොඳටම පේනවා බුද්ධ ශාසනික වැඩිපුරම මාර්ගඵල අවබෝධ කරලා තියෙන පින්වත්නි දෙවිවරු. ඒ දෙවියන්ගේ එවැනි වූ ස්වභාවයක් තියෙනවා. දැන් උදාහරණයකට බලන්න, අද කාලේ කෙනෙක් ධර්මය අවබෝධ කරන්න යනකොට එයාට පැමිණෙන කරදර බාධක ටික බලන්න. අද කාලේ ගෙවල් වල කරදර, ඒ වගේම ගමේ කරදර, සිල් ගන්නවත් බෑනේ, ඒකටත් මොනවා හරි කියනවනේ. ඊළඟට කුමාකාරී භාවනාවක් කරගෙන යනකොට ඔන්න අමනුෂ්‍යයෙක් ඔළුවට සෙට් වෙනවා. අමනුෂ්‍ය කරදර, ඥාති ප්‍රශ්න, හදිවුනියන් කරදර, මේ ඔක්කොම මනුස්ස ලෝකේ තියෙනවනේ. ඊළඟට දැන් බලන්න මේ එක එක කරදර, වසංගත, ව්‍යසන එනකොට මිනිසුන්ට බණ භාවනා කරන අවස්ථාව නැති වෙලා යනවනේ. මිනිසුන්ගේ හිත වලට ගොඩාක් බය තැති ගෙනින් එනවනේ. ඊට පස්සේ වෙහෙර විහාර, දැන් ඇඳිරි නීතිය දැම්ම කියනකො ඉතින් වෙහෙරක් විහාරයක් වැඳ ගන්න බෑනේ. ඉතින් ඊට පස්සේ ගෙදරක එක්කෙනෙක් බණක් භාවනාවක් කරන්න කියලා පටන් ගන්නකොට ගෙදර ඔක්කොම ප්‍රවෘත්ති බලලා විස්තර ටික ඔක්කොම ගෙදර සාකච්ඡා වෙනවා. අර යාන්තම් අමාරුවෙන් හිතක් එකලහක් කරගන්න කෙනාටත් අර විස්තර ආවට පස්සේ ආයේ දහමක් සිහි කරන්න බැරුව යනවා. ඒකයි නිතර ධර්මය අහන්න කියන්නේ. ඉතින් මේ තියෙන අලකලංචි සැලකිය යුතු අයරෙන් නැති වෙනවා දෙව්ලොවදී. අනිත් එක දිව්‍ය ලෝකේ ඉපදෙන්න කියලා
යම් කිසි කෙනෙක් කුසල් කළොත් එහෙම ඒක එයා කරන්නේ බුද්ධ ශාසනයක නම්. බුද්ධ ශාසනයේ පැහැදිලා නම් පින් කරන්නේ පින්වත්නි. ඒ බුද්ධ ශාසනයේ පැහැදිලා පින් කරන කෙනා උදාහරණයක් හිතන්නකෝ බොහෝම සතුටෙන් ධර්මය අහලා ගොඩාක් ආසාවෙන් ධර්මය අහන ගොඩාක් ආසාවෙන් පින් කරන කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුණා. දෙවියන්ගේ කාලෙන් කාලෙට දිව්‍ය සභාවේ දහම් කතාව දේශනා කරනවා. මම හිතනවා මනුස්ස ලෝකෙට වැඩිය ගොඩාක් ධර්මයේ කියන තැනක් තමයි දිව්‍ය ලෝකේ. සමහර අය විමාන පිටින් ඉන්නවා ධර්ම සාකච්ඡාවට විතරක්ම දිවිවරු. ඊළඟට ඈත ඉඳලා දෙවිවරු එනවා. දැන් ඔය හත්තක දිව්‍ය පුත්‍රය වෙන්න ඕන මට මතක හැටියට. ඒ හත්තක දිව්‍ය පුත්‍රය හරි ලස්සනට බණ කියනවා. ඉතින් ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි හත්තක දිව්‍ය පුත්‍රයාගෙන් බණ අහන්න ඕන කියලා බොහෝ දුර ඉඳලා දෙවිවරු පැමිණෙනවා කියනවා විමාන පිටේ. එහෙනම් දිව්‍ය ලෝකේ දහම් කතාව බණ කීම තියෙනවානේ. බුද්ධ කාලේ දෙවියන්ගේ ධර්ම දේශනා කතා ප්‍රකට නොවුනේ කාලෙන් කාලට රහතන් වහන්සේලා දෙව්ලොව වඩිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වඩිනවා. ඊටුඩ ඒ දෙවිවරු ඔක්කොම ටික බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ වඩින කාල. රහතන් වහන්සේලා වඩින කාල පිරිවරා ගන්නවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ඒ යුගයේ අවසන් වෙච්ච ගමන් අර දෙවිවරු දහම් දේශනා. දැන් හිතන්නකෝ අද කාලේ තථාගතයන් වහන්සේ වැඩ හිටියනම් මහරහතන් වහන්සේලා වැඩ හිටියනම් අපි බණ කියන එකක් නැහැ. අපි උන්වහන්සේලා ළඟ වැඳ වැටිගෙන පිළිසරණ හොයනවා. මේක කොහොමද පුරුදු කරන්නේ කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ නැති නිසා, ඒ මහරහතන් වහන්සේලා නැති නිසා තමයි අද කාලේ පුළුවන් විදිහට අපි බණ ටිකක් කියන්නේ මේ. ඒ වගේ දිව්‍ය ලෝකෙත් බුදුරජාණන් වහන්සේ නොවඩින නිසා, දිව්‍ය ලෝකෙත් රහතන් වහන්සේලා දැන් නොවඩින නිසා දෙවිවරු දහම් කතාව කරනවා. ඒ දෙවිවරු අපි වගේ නෙවෙයි. ඒ දෙවිවරුන්ට මේ දහම් පරයය මතකයි. ඒ වගේ විශේෂයක් තියෙනවා. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙම තමන්ගේ සවම්පතට ධර්මය ආපු අය. බුදුරජාණන් වහන්සේ දැක්ක අය. ඒ වගේම රහතන් වහන්සේලාට උපස්ථාන කළා දෙව්ලොව ගිය අය. මාර්ගඵල ලැබුව අය. ඔවුන්ගේ ඇසුර ගොඩාක් වෙනස්. ඔවුන්ගේ ඇසුර ගොඩාක් වෙනස්. අන්නේ සම්පත්තිය දකින නිසා, ඒ යහපත 100% දකින නිසා තමයි දෙව්ලොව හොඳයි කියන වචනේ නිතර පිට වෙන්නේ. නැත්තම් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන පංචකාමයේ විඳගෙන නන්දන වනයේ නැටුම් ගැයුම් කරගෙන හිටපාන් කියලා කියන කතාවක් අපි කියන්නේ නැත. මේ කියන්නේ ධර්ම අවබෝධයට සත්පුරුෂ ඇසුරට අවස්ථාවක් ලබා ගන්න කියලා. ඒ නිසා හොඳට ඒ කරුණු කාරණා තේරුම් ගන්න. නැත්තම් ගොඩාක් මිනිස්සු මේ මැරෙනකොට තමන්ගේ ඥාතීන්, ඒ වගේම පවුල්, ගෙවල්, ඉඩ කඩන්, යාන වාහන වලනේ හිත පිහිටුව ගන්නෙ. දැන් පහුගිය කාලේ කොරෝනා රෝගීන් මැරෙනකොට එයාලා වීඩියෝ කෝල් අරන් ස්කයිප් මේ කෝල් අරගෙන තමන්ගේ ගෙදර ඉන්න ඥාතින් එක්ක කතා කර කර ආයෝ එයාලා මට දකින්න ලැබෙන්නේ නැහැ කියලා කොච්චරනම් මේ මරණයේ පෙනිපෙනි ජීවත් වෙලා ඉන්න අය ගැන හිත පිහිටවගෙනද ගොඩක් අය මැරුණේ. දැන් බලන්න තමන්ගේ පවුලේ සියලු දෙනා මැරිගෙන යද්දී ජීවත් වෙලා හිටපු කෙනා මමත් ඉඳලා නැහැ මාත් උඹලත් එක්කම යනවා කියලා සිය දිව්‍යානි කරගත්තා. එක එක රටවල් වල මේ වගේ සිද්ධ වුණා. ඉතින් ඔයාලා හිතන්නේ ඒ වගේ ජීවිත සුගතියක් කරා යයිද? සුගතියක් කරා යන්නේ නැහැ. මොකද චේතෝපනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. හිත පහන් භවයේ තියෙන ඕන සුගතියකට උපදින්න. දෙව්ලෝක උපදින්න සිත පහන් භවක තියෙන්න ඕන. පැහැදිලා තියෙන්න ඕන. කිලිට නොවි තියෙන්න ඕන. ඒ කොහොමද මේ පහන් භව තියෙන්නේ කිලිට නොවෙන්නේ? කොහොමද පින තමන් කරන පිනකින් දෙව්ලෝක උපදින විදියට හිත හැදෙන්නේ කියන ඒ කරුණු කාරණා විස්තර ඔබට අපේ මේ දහම් දේශනා මාලාවෙන් හොඳට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට කරුණු කාරණා තේරුම් ගන්න දිව්‍ය ලෝකයේ පිළිබඳව. ඊළඟට තමයි දැන් කෙනෙකුට මේ පුංචි දෙයක් බුද්ධ කාලේ පුංචි දෙයක් පූජා කරලා දෙව්ලොව ඉපදිලා තියෙනවා. ඒ වගේම තමයි අපි කියමු දෙයක පූජා කරන්න නැහැ කියලා. ඔන්න උදාහරණයක් ගත්තොත් එහෙම මනුස්ස ලෝකේ හිටිය ගොඩාක් දුප්පත් මිනිස්සෙක්. ඒ මිනිසයා හිඟා කකා ජීවත් වෙන්නේ.
කඩමාළු ඇඳගන්නේ. ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ දෙයක් නැහැ. ඊට පස්සේ මෙයාට හිඟා කකා යනකොට මිනිස්සු රැස් වෙලා හිටපු තැනක් හම්බ වුණා. ඒ මිනිස්සු අයිනේ හිටියා මොන හරි දෙයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන. එයා බණ ඇහුවා. බණ අහලා ඒ ධර්මයේ තේරුම් ගත්තා. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. සිල්පද 5ක් කඩ නොකොට ආරක්ෂා කළා. පංචශීලී. ආයෙත් හිඟක්කගාම ජීවත් වුණා. හැබැයි අර කාරණා 4 තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන සිල්පද 5ක් රකිනවා. මෙයා මැරිලා දෙවියන් අතර ඉපදුනා. දෙව්ලොව සියලු දෙවියන්ට වැඩිය දිව්‍ය ආයු වර්ණ සැප බල අධිපතිකමෙන් දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහසෙන් අනිත් දෙවිවරුන්ට වැඩිය අධිපති. ඉතින් මෙයාගේ කලින් ජීවිතය ගැන දන්න දෙවිවරු තැන් තැන් වලට එකතු වෙලා කුටු කුටු ගෑවා. අහෝ බවත්නි බලන්නකො මේ කාරණාව. මේ මිනිසයා මේ දෙවියා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කඩමාළු ඇඳගෙන හිටියේ. මේ දෙවියා මනුස්ස ලෝකේ ඉන්න කාලේ හිඟාකකා ජීවත් වුණේ. ඉන්න තැනක් තිබෙන්නේ නැහැ. දැන් බලන්නකො දෙව්ලොවට ඇවිල්ලා තවුතිසාවේ අනිත් දෙවිවරුන්ට වැඩිය දිව්‍ය සැප වර්ණ ආයු වර්ණ සැප බල අධිපතිකම් දක්වනවනේ. මෙහෙමත් දේවල් සිද්ධ වෙනවනේ කියලා අර දෙවිවරු කුටු කුටු ගෑවා. සක්දෙවිඳු කතා කරලා කිව්වා දෙවිවරුනි එහෙම කියන්න එපා. ඔබ මේ නිකන් අහකේ යන්නේවාට ගරහලා නොදන්නා කරුණු කාරණා කියන්න යන්න එපා. පින්වත් දෙවිවරුනි මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙ ඉඳින් දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. ඊළඟට සිල්පද 5ක් ආරක්ෂා කළා. අන්නේ කාරණා 5න් දන් දුන්න දෙවිවරුන්ටත් වැඩිය විහෙර විහාර හදලා දිව්‍ය ලෝකෙ ගිය දෙවිවරුන්ටත් වැඩිය මේ දෙවියා ආනුභවයෙන් වැඩි. එතකොට කල්පනා කරන්න අතේ රුපියලක් නැති වුණා කෙනෙකුට දෙන්න දෙයක් නැති වුණත් බුදුරජාන් වහන්සේ සරණ යන්නේක ධර්මයේ සරණ යන්නේක ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්නේක පන්සිල් පද 5 රකින්න එක කොච්චර වටිනවද කියලා. කොච්චර වටිනවද කියලා. ඊටකොට එහෙනම් අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා පන්සිල් පද 5 සමාදන් වුණ වෙච්ච තැනම එයාගේ සම්පූර්ණම සුගතියම තියෙනවානේ. එතන යාට මනුස්ස ලෝකේ අත්හැරිය ගමන් ඒ ටිකම රැක්කත් අපි මේ පන්සිල් ගන්න කොටසම රැක්කත් එයාට දිව්‍ය ලෝකේ අප්‍රමාණ සැප තියෙනවානේ. ඒකයි මම කිව්වේ දිව්‍ය ලෝකේ මෙච්චර බණහලා මෙච්චර අවංකවම ඔබ ඉන්නවා මෙතන මේ ධර්මය අහන පින්වතු ශ්‍රද්ධා රූපවාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් ඒ අන්තර්ජාලය ඔස්සේ අප්‍රමාණ එක දිගට බණහන පින්වතුන් ඉන්නවා. පුදුම ආශාවෙන් බණහන පින්වතුන් ඉන්නවා. පින්වතුනි ඔබ දෙව්ලෝකයට ගියාට පස්සේ දෙවියන් අතර දිව්‍ය සැපයෙන් සැපවත් වීම ඉදින් ඔබට දෙවි කෙනෙක් බණ කියනවා කියලා අහන්න ලැබුණොත් එහෙම ඔබ හිතන්නේ ඒ බණට ඔබ කන් යොමු කරන්නේ නැතුව ඉඳී කියලා හිතෙනවා. මෙච්චර ලංකාවේ මෙච්චර මනුස්ස ජීවිතේ මෙච්චර බණ අහලා දෙවියෝ අතරට ගියාට පස්සේ ඒ පින් බලයෙන් බණ අහන්න නැතුව ඉඳී අනිවාර්යෙන් බණ අහනවා. ජීවිතේ කැරකි ඔහේ හැමතැනම කැරකි යද්දී සත්පුරුෂයෝ හම්බෙච්ච ගමන් උතුම් අය හම්බෙච්ච ගමන් ඉක්මනට අපේ ජීවිත වෙනස් වුණානේ. මේ මනුස්ස ලෝකේ අලකලංච කොට මැද එහෙම එකේ දෙව්ලොව අපි ඉපදිලා ඉඳිද්දී උතුම් සත්පුරුෂයෝ මාර්ගඵලලාභීන් හම්බ වුණොත් ඔබ හිතන්නේ අපි මගහැරගනී කියලා? මගහැරෙන්නේ නැහැ. මොකද අපේ හැම ප්‍රාර්ථනාවකම තියෙනවා සත්පුරුෂයන්ගේ ඇසුර අපිට ලැබේවා කියලා. පින්වතුනි ජනවසඹ දිව්‍ය පුත්‍රයා තවම සිටිනවා. ඊළඟට මේ දිව්‍ය ලෝකේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා කාලෙන් කාලෙට ඇවිල්ලා සක්දෙවිඳුගේ විමානේ දහම් දෙසනවා. දැන් ඉන්න සක්‍ර දේවේන්ද්‍රයා සෝතාපන්න කෙනෙක්. සක්දෙවිඳු දහම් දෙසනවා. නොඑක් දෙවරු දහම් දෙසනවා. ඒ වගේම මනුස්ස ලෝකේ ත්‍රිපිටක ධාරීව හිටපු සමහර තෙරුන් වහන්සේලා ඒ ධර්මයේ ආශාවෙන් රැකගෙන ධර්මයේ පුරුදු කළා දෙව්ලෝ ඉපදිලා ඒ විදිහටම දහම් කතාව කරගෙන යන දෙවරු අදට ඉන්නවා. ඉතින් ඒ නිසා දිව්‍ය ලෝකේ රැකවරණයක් තියෙනවා මනුස්ස ලෝකෙට වඩා. අපි ඊළඟ තැන බලන්න එපා මනුස්ස ලෝකෙට වඩා. ඒ නිසා පුළුවන් අය එක දිගට මේ ධහම පුරුදු කරන්න, ඒ වගේම පින් දහම් රැස් කරන්න, කුසල් දහම් රැස් කරගන්න, දෙව්ලොව තියෙන සැපය ගැන කල්පනා කරන්න. ඊළඟට කල්පනා කරන්න
මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයකනේ පින්වතුනි අපි පින් දහම් රැස් කරන්නේ. මේ ගොඩාක් පින් කරන්නේ බුද්ධ ශාසනයක. බුද්ධ ශාසනය රැස් කරගන්න පින්වතුනි බුද්ධ ශාසනයකම තමයි විපාක දෙන්නේ. ඒකට මම උපමාවක් කියන්නම්. පින්වතුනි ඔන්න කෙකිනියක් ඉන්නවා. මේ කෙකිනිය මේ ගැප් ගන්නේ මේ කෙකිනිය පැටව ලැබෙන විදියට ඒ කෙකිනිය ගැප් ගන්නේ කොකෙක් එක්ක එකතු වෙලා නෙවෙයි. කෙකිනිය ගැප් ගන්නේ වලාකුළු හඬට. ඒ කියන්නේ මේඝ ගර්ජනා විදුලි කොටන හඬට. විදුලි කොටන හඬට තමයි කෙකිනිය ගැප් ගන්නෙ. ඊට පස්සේ දැන් කෙකිනිය ගැප් ගත්තට පස්සේ ගැබ මෝරනවා. මෝරලා පින්වතුනි එහෙම කෙකිනිය එහෙම වදන්නේ නැහැ. කෙකිනිය වදන්නේ ආයෙත් මේඝ ගර්ජනාවක් ඇහෙන්න ඕන. විදුලි කොටන හඬක් ඇහෙන්න ඕන. එතකොට කෙකිනිය ගැප් අරන් අවුරුදු 10ක් මේ විදුලි කොටලා වැස්සක් ආවේ නැත්තම් වදන්නේ නැහැ. බිහි කරන්නේ නැහැ. එතකොට යම් දවසක මේක ගර්ජනාවක් කරනවාද එදාට තමයි වදන්නේ. ඈ ගැප් ගන්නෙත් මේක ගර්ජනාවෙන්. වදන්නෙත් මේක ගර්ජනාවෙන්. ආන් මේ වගේ තමයි කියන උපාලි මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයේ අපි මේ පිහිටව ගන්න චේතනා ප්‍රාර්ථනා මෝරා තියනවා කියනවා. ඒක මේ වෙන ලෝකවල ඉපදුනා කියලා එක එක්කෙනත් එක එකතු වුණා කියලා ඒක නැසෙන්නේ නැහැ. ඒක වෙනවම තියෙනවා. යම් දවසක බුදුරජාන් වහන්සේ නමක් ශ්‍රාවකයන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන තැනක් සත්පුරුෂයෙක් මොන ගැහිච්ච ගමන් බුද්ධ ශාසනය කරපු පින විපාකෙට එනවා. ඒ නිසා මනුස්ස ලෝකේ අපි දැන් පින් කරගන්නේ කුසල් කරගන්නේ බුද්ධ ශාසනය. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් සෑය බෝධිය මුල් කරගෙන ඒ වගේම ධර්මය ඒ වගේම සංඝයාට අපෝපස්ථාන කර අපි පින් කරගන්නේ. ඊළඟට අපේ අඩුපාඩු බණපද අපේ අඩුපාඩු හදාගෙන ධර්මයේ නිසා අපි පංචශීලී හදාගෙන ඒ වගේම අපි සීල් ගුණ දන් රැකලා මේ අඩුපාඩු හදාගෙන කුසල් පින් දහම් රැස් කරගන්නේ බුද්ධ ශාසනය නිසාමයි. අපිට මේවා උරුම වුණේ මව්ගෙන් පියාගෙන් පරම්පරාවෙන් නෙවෙයි බුද්ධ ශාසනයෙන් අපිට ආවේ මේ පින් ටික කුසල් ටික. එහෙනම් මේක විපාක දෙන්නේ බුද්ධ ශාසනයකමයි. එහෙනම් දෙව්ලෝ ඒක හොඳට දන්න නිසා සත්පුරුෂයෝ මේ කාරණාව දන්නවා. ඒ නිසා තමයි කියන්නේ බුද්ධ ශාසනික පින් කරගෙන දෙව්ලොවට යන්න. බුද්ධ ශාසනික පින් කරගෙන දෙව්ලොවක ඉපදුනාට පස්සේ ඒ දෙව්ලොවදී තමන් මනුෂ්‍ය ජීවිතේ රැස් කරගත්ත ඒ ශාසනික පුණ්‍ය ධර්මයන් ඒ දෙවියන්ගේ සත්පුරුෂ ඇසුරේදී දහම් කතාව ඉදිරියේදී ඔහුට විපාක පිණිස එනවා. සමහර අයට ධර්මය අවබෝධ වෙන්නේ මනුස්ස ලෝකේ නෙවෙයි පින්වතුනි. එයාලට ධර්මය අවබෝධ වෙන්නේ දෙව්ලොවදී. උදාහරණයක් ගත්තොත් එහෙම මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන දහම් කතාවෙන් පිළිසරණ ගන්න පුළුවන් උනේ මනුස්ස ලෝකේ නෙවෙයි. එහෙනම් අර බීම වැටිලා ඉන්නකොටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවානේ. නෑ, ඔහුට දෙව්ලොව ඉපදෙන්න සිද්ධ වුණා. කාන්තක අස්සය දෙව්ලොව ඉපදුණා. ඊට පස්සේ සෝවාන් වුණේ. චත්තමානවකට මනුස්ස ලෝකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චත්තමානවක මේ තුනුරුවන් සරණ සජ්ජහායනා කර යන්න. යෝ අද තම් පවරෝ මනුජීසු. ඊළඟට මේ සිල්පද පහ රකින්න අදිෂ්ඨාන කරගන්න. එතකොට එයා පංචශීලයේ අදිෂ්ඨාන කරගෙන අර ගාථා තුන කිය ගියා. ඒකට තමයි හොරු ගහලා මැරුණේ. ඔහු දෙව්ලොව උපන්නා. ඊට පස්සේ දෙවියෙක් විදිහට ආවට පස්සේ දේශනා කරපු ධර්මය අහලා තමයි සෝවාන් වුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණානේ අර මුලින්ම දේශනා කරන්න. සමහර අයට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ මනුස්ස ලෝකයේ. ඔහුට ධර්මය අවබෝධ වෙන්නේ දෙව්ලොවදී. එහෙම එකකුත් තියෙනවා පින්වත්නි. තවත් ඕන තරම් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් අච්චරා සූත්‍රය ගත්තොත් එක ස්වාමීන් වහන්සේ නමක් ගොඩාක් ධර්මයේ හැසිරෙනවා. මනුස්ස ලෝකේ ගොඩාක් ධර්මයේ පුරුදු කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරද්දීම නාරයක් පුපුරලා අපවත් වුණා. එහෙම ඒ ස්වාමීන් වහන්සේවත් දන්නේ නැහැ. උසුම හිර වුණා. එහෙම පිරිනවා. අපවත් වුණා. දෙව්ලොව ඉපදුණා. ඉතින් දෙව්ලොව ඉපදිලා දෙවිවරු පිරිවරා ගනිද්දී ඒ දෙවියා දැනගත්තා මම මේ දැන් දිව්‍ය ලෝකයකට ඇවිල්ලා ඉන්නේ අම්මෝ මං නිවන් දකින්නයි මගේ කැමැත්ත තියෙන්නේ කියලා ඒ මොහොතේ මෙතනින් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ පහළ වුණා. පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට තමයි මේ දෙවියා සෝවාන් වුණේ.
අර ස්වාමීන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේට සෑම දෙයක්ම පේනවා දකින්නවනේ. දවසට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ හිත 6 වතාවක් දකිනවා. ඉතින් කෙනෙක්ගේ ඉන්ද්‍රියම් මෝරලා නම් ඊළඟ පොඩ්ඩක්වත් සසරේ ප්‍රමාද වෙන්න දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඉරිදීන් ආලෝකයක් එවලා හරි ඔහුව සසර දුකින් නිදහස් කරවනවා. උදේ බුදුරජාණන් වහන්සේ දන්නවා සමහර අයට ධර්මය අවබෝධ වෙන්නේ දෙව්ලොව උපදිද්දී. ඉතින් ඒ නිසා පින්වත්නි එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඊළඟට මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට සෝවාන් වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරහත් වෙටපත් වෙන්න මේ ජීවිතයේදීම පුණ්‍ය සංස්කාර සහ නුවණ තියෙනවා නම් ඒ අය තර්ක විතර්ක කර කර ඉන්නේ නැහැ. ඒ අය අනිත් අයට ගරහා ඉන්නෙත් නැහැ. ඒ අය දන්නවා ඒක පුරුදු කරන විදිහ. ඒ වගේම එයාලා මේ බුද්ධ ශාසනයේ තියෙන බුද්ධ වචනය එහෙම හැල්ලුවට ලක් කරන්නේ. අද කාලේ මේ ජීවිතේදීම නිවන් දකින්න ඕන කියන කට්ටිය කොච්චර දෙව්ලොවට ගරහනවද? කොච්චර පින්වලට ගරහනවද? කොච්චර ස්තූප පූජාවල් වලට ගරහනවද? කොච්චර බෝධි වන්දනා වලට ගරහනවද? බලන්න අද කාලේ වෙනස. ඉතින් ඒ කාරණාවෙන්ම තේරෙනවා මේ අයට නම් මේ ජීවිතේ නෙවෙයි ඊළඟ ජීවිතේකවත් නම් නිවනක් නැහැ කියලා. හේතුව ඔබම දන්නවානේ සතර අපාය විස්තර අහගෙන යනකොට මේ කොච්චර ස්තූප පූජා වන්දනා වලට ගරහන අයට වෙනම සතර අපායේ තියෙනවනේ දුක් වෙනමම. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් මූලික වශයෙන් තමයි පින්වත්නි අද දවසේ ওই කරුණු කාරණා ටික විස්තර කළේ මේ වැඩසටහන ආරම්භයත් එක්ක. ඉතින් අපි ඊළඟ දවසේ ඉඳලා ඒ දෙවියන්ගේ දිව්‍ය ලෝකවල සෝභා ඊටමත් සුන්දර ආකාරයෙන් අපි ඉගෙන ගනිමු. ඉගෙනගෙන ඒ දිව්‍ය සැප ගැන සතුට ඇති කර ගනිමු. ඒ වගේ විශේෂයෙන්ම ඒ කුසල් අකුසල් ගැන තේරුම් ගමු. සතර අපාය ඒ වගේ කර්ම තේරුම් ගන්න. දිව්‍ය ලෝකේ තියෙනවා පින්වතුනි චාතුම් මහරජිකය, තාවතින්සය, යාමේ, තුසිතේ, නිම්මාන රතේ, පරිනිම්මිත වසවර්ති කියලා දිව්‍ය ලෝක 6ක්. බ්‍රහ්ම ලෝකේ තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ වල උපදින්නේ බ්‍රහ්ම විහාර සහ සමාධිය මුල් කරගෙන. ඉතින් ඉස්සර ගෙවල් වල මිනිසුන්ගේ තියෙනවා මුන්ට 6-4 තේරෙන්නේ නැහැ කියලා. 6 කියන්නේ දිව්‍ය ලෝක 6, 4 කියන්නේ සතර අපාය. ඒතර සතර අපාය උපදින්නේ පව් අකුසල් නිසා. දෙව්ලොව උපදින්නේ පින් කුසල් නිසා. පින් පව් තේරෙනවා කියන එක තමයි 6-4 තේරෙනවා කියලා කියන්නේ. එතකොට අපි මෙච්චර කාලයක් මේ උගන්වන්නේ 6-4 තේරුම් ගනින්නලා කියලා. මොකද වයසින් ගිහිල්ලා මෝරලා කේස් පැහුණා සමහර මිනිස්සු 6-4 දන්නේ නැහැ. පින් පව් තේරෙන්නේ නැහැ. කුසල් අකුසල් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා පව් ගැනත් තේරුම් ගන්න, පවේ විපාක ගැනත් තේරුම් ගන්න, පින් ගැනත් තේරුම් ගන්න, පිනේ විපාක ගැනත් තේරුම් ගන්න, පින් පව් ගැන තේරුම් ගන්න එකයි තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියට. ලෞකික සම්මාදිට්ඨිය හේතු වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨිය අයිති වෙන්නේ ප්‍රඥා සම්පත්තියට. එතකොට ඔබ මේ පින් පව් ගැන ඉගෙන ගන්න එක දානය ගැන ඉගෙන ගන්නවට වැඩිය, සීලය ගැන ඉගෙන ගන්නවට වැඩිය මහත් වූ ආනිසංස සලසන ප්‍රඥාවට උපකාරක ධර්මයක්. ප්‍රඥාවෙන් තමයි කෙලෙස් නසන්නේ. ඇත්තටම මේ පින්පව් ගැන ඉගෙන ගන්න එකෙන් ඔබගේ කෙලෙස් නැසෙනවා. ඊළඟ තමයි මේ පව් කරන්න ලැජ්ජා බය ඇති වෙනවා. විපාකෙට බය, පවට ලැජ්ජාව ඇති වෙනවා. මේ ලැජ්ජා බය නැතිකමෙන් තමයි අවිද්‍යාව පෝෂණය වෙන්නේ. ලැජ්ජා බය තිබ්බොත් තමයි විද්‍යාව පෝෂණය වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි නිවන් මාර්ගයට ඒකාන්තයෙන්ම උපකාරක ධර්මයක්මයි මේ ප්‍රේතවත් විමානවත් වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිත රහතන් වහන්සේලා මතකෙන් දරාගෙන ආපු ඒවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට දායාද කරපු ධර්මය. ඒ ධර්මය ඔබට ඉගෙන ගන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාට මේ පින් බලයෙන් සුගති සම්පත්තිය ගෞතම සසුනේ පිහිට සැලසේවා කියලා එක හිතින් ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් වැඩසටහන ආරම්භ කිරීම පිණිස දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන ආරම්භ කිරීම පිණිස ගිරාඳුරු කෝට්ටේ අගලොයෙහි පදිංචි පින්වත් අසංක පියදර්ශන පුතාත් සසිකලා ජීවන්ති දියණියත් තමයි දායකත්වයේ දරුවේ. ඉතින් මේ දරුවන් විශාල පිනක් රැස් කරගත්තා. ඉතින් මේ දරුවන්ගේ විවාහ ජීවිතේට පාතැබීම මුල් කරගෙන ආශිර්වාද සලසන්න. ඒ නිසා මේ දෙව්ලොව ගමන ගැන මේ සොඳුරු කතාවට
ආරම්භක වැඩසටහන කිරීමම ඔබගේ සොඳුරු ජීවිතයට ඔබගේ පින් කුසල් ජීවිතේ පින් කුසල් රැස් කර ගැනීම පිණිස උපකාරක ධර්මයක් වෙනවා නියතයි. ඉතින් ඒ නිසා අපි සෙත් ප්‍රාර්ථනා කරන ඔයාලා දෙන්නගේ ජීවිතේ පින්බරව ගෙවේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. අපි රැස් කරගත්ත සියලුම පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ පින්වතුන් සියලු දෙනාත් ඒ වගේම මේ ලක්වැසියනොත් ඒ වගේම ලෝකවාසී සියලු දෙනාත් ආරක්ෂා කරත්වා. මේ ලෝක ව්‍යසනය වසංගත දුරින්ම දුරු කරන්න දෙවියන්ගේ දිවි 이르දිහෙන් උපකාර කරත්වා කියන අදහස තියෙනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත්නි මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන් නමින් මීට මාස 8කට පෙර මිය පරලොව ගිය එන්.එම්. නන්දාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නන්දාවති මෑණියන්ටත් ඔබ කවුරුත් නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී පරලොව සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ලක්වැසි ලෝවැසි සියලුම සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වී ගෞතම සසුනේ ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම පින්වත් අසංක පියදර්ශන පුතා ගිරාඳුරු කෝට්ටේ අගලෝය ඒ වගේම සසිකලා ජීවන්ති දියණියට මේ පින් අනුමෝදන් වී ඒ දරුවන්ගේ යුග දිවියට මේ පින් බලෙන් සෙත් ප්‍රාර්ථනා වේවා. මේ දරුවන්ට ජීවිතේ ඒකාන්තයෙන් තුනුරුවන් සරණින් පින් බලෙන් සාර්ථක වේවා, පින්බර වේවා. ඒ වගේම පින්බර දුවා දරුවන් ලැබේවා. මේ දරුවන්ට ධර්මයේ පුරුදු කරගන්න ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා මහමෙවුනා අසපුවේ අනගාരിക සසික ඉසාර පින්වත් සොයුරාට ඒ පැවිදි ජීවිතේට මේ පින් ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා සහෝදරයා විසින්. ඒ වගේම සුජීවත්ව සින්න පින්වත් මෑණියන්ට පියාණන් දෙපළට සහෝදර සහෝදරියන්ට ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා කියලා පින් පමුණවනවා. ඒ ආකාරයෙන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලියේ ධර්මදායකත්ව සලසන සියලු දෙනාටත් ඒ වගේම මේ මාධ්‍ය පවත්වා ගැනීමට ආධාර උපකාර කරන සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. හැදු වැඩු දෙමව්පියන්ට අකුරු කර වූ ගුරුවරුන්ට ඔබ සියලු දෙනාට ඥාති බන්දු මිත්‍ර ආදීන්ට මේ පින් අනුමෝදන් වී මේ රැස් කළ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ බෙදා හැරලා පින් කුසල් ගැන අහලා බුද්ධ වචනේ ගැන අහලා රැස් කරගත්ත සියලුම පින් බලෙන් සුගති රැකවරණයක් අමා නිවනත් සැලසේවා කියලා පින් පමුණවනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.